අපි උන්වහන්සේට සුදුවන්ත වෙමු. මේ ශුද්ධ වූ අවස්ථාව අපිට උදා කර දීම ගැන ඔයගොල්ලෝ හැමෝටම ප්‍රීතිමත් උදාසනක් ප්‍රාර්ථනා කරනවා. හොඳයි අපි ආවිල්ලා තිබෙනවා ඔබ දන්නවා සෑම ඉරිදාවක් ඔක්කම අපි උන්වහන්සේගේ ගැලවීමේ සැලැස්ම මේ මණ්ඩප මෙහෙය තුල නැත්තම් පරණ ගිවිසුමේ මණ්ඩප මෙහෙය තුල අද අලුත් ගිවිසුමේ උන්වහන්සේ ස්වර්ගීය මණ්ඩපේ කරන්නා වූ සේවය තුල මනුෂ්‍යයාගේ ගැලවීමට අදාළ වන්නා වූ ප්‍රධානම කාරණා පාවුල්තුමා කියන්නේ ඉතින් අප කියන දේවල් වලින් ප්‍රධාන එක නම් එහෙමනම් අපේ ගැලවීමට බලපන්නා වූ ප්‍රධානතම කාරණය ගැනයි අපි මේ සෑම සතියකම විවිධ දවසේ ගැන ගනිමින් සිටින්නේ. ඒ නිසා මේ කාරණය ඊටාම වැදගත්. මොකද අද බහුතර ක්‍රිස්තියානි කිතුණුවන් අද ක්‍රිස්තුස් වහන්සේගේ කුරුසිය පූජාව ළඟින් නවතිනවා. මේක ඊටාම් භයානක තත්ත්වයක්. මොකද ඔබ ක්‍රිස්තුස් වහන්සේගේ කුරුසියේ පූජාව ළඟින් ඔබට යන්නට ඕන. මේ කාරණය බොහෝ කිතුණුවන් දන්නේ නැහැ. මේක අපි තේරුම් ගන්නවා. මේ ලෝකයේ ඔබ දන්නවා වැඩිම ප්‍රමාණයක් ක්‍රිස්තියානිසලගේ ඉන්නේ කතෝලික සහෝදර ජනතාවත් සමගම. එතකොට මේ බහුතර දෙනෙක් නැත්නම් බොහෝ දෙනෙක් ඒ කියන්නේ 100ට ගත්තොත් 90කටත් වැඩි ප්‍රමාණයක් මේ අය ක්‍රිස්තුස් වහන්සේගේ කුරුසිය පූජාව ළඟින් නවතිනවා. ඒ අය එතනින් ඔබට ගමන් කරන්නේ නැහැ. ඔබ එතනින් ඔබට ගමන් නොකළොත් ඔබට අද දවසේදී ඔබට තේරෙයි ඔබගේ ගැලවීමට තිබෙනා වූ මේ මහත් වූ බාධාව නැත්තම් ඔබ අනිවාර්යයෙන්ම ක්‍රිස්තුස් වහන්සේගේ කුරුසිය පූජාව පිළි අරගෙන ඔබට ඔබ ගමන් කරන්නටම අවශ්‍යයි ගැලවීම ලැබීම පිණිස. ඒ නිසා මේ කාරණය උන්වහන්සේ අපට පරණ ගිවිසුමේ මණ්ඩප මෙහෙය තුලින් උගන්වනවා. ඒ විතරක් නෙමෙයි අලුත් ගිවිසුමේ උන්වහන්සේ දැන් ස්වර්ගීය කරන්නා වූ සේවය. ඒ කාරණේමයි ඔබ දන්නවා මොසෙස්ට ඒ උතුම් ආදර්ශය දෙනු ලැබුවා. ඉතින් ඒ නිසා අපි තේරුම් ගත යුතු කාරණයක් තමයි මේ සුද්ධ සත්‍යතාවය අවබෝධ කර ගැනීම තුලින් පමණයි ඔබට ක්‍රිස්තුස් වහන්සේගේ කුරුසිය පූජාවෙන් ඔබට ගමන් කරන්නට හැකියාවක් ලැබෙන්නේ. ඒ දේ කල යුතුයමයි ඔබගේ ගැලවීම පිණිස. එතකොට අපි දවසේදී ඔබ දන්නවා පෞද්ගලික පාඩම් පුරාම අපි ඉගෙන ගත්ත කාරණා කීපයක්. ඒ තමයි උන්වහන්සේ ඉස්තරලම කොහටද ආවේ? කඳවුරට ආවා. උන්වහන්සේ කඳවුරට ඇවිල්ලා උන්වහන්සේ කළා වූ සේවය ඒ පාරිශුද්ධ ජීවිතයක් ගත කිරීම නොකලල් ජීවිතයක් ගත කිරීම පිළිබඳව ඒක මොකද ඔබ දන්නවා උන්වහන්සේ ආදම් සයවට දුන්නා ආඥාව තුළ පරිපූර්ණ ජීවිතයක් ඉල්ලුවා. ඒ පරිපූර්ණ ජීවිතය ආදම් සහයවට ගත කරන්නට හැකියාවක් ලැබුණේ නැහැ. ඕන් මේ දෙකෙන් අසමත් වුණා. ඒ අසමත් වුණ නිසා අපි හම්බෙනවා පාපේ නම් නොපනත්කම. එතකොට පනත් කඩ කිරීම කරන කොටගෙන ඒ අයගේ ජීවිතේට පාපය ඇතුළු වුණා. ඊට පස්සේ අපි දන්නවා අශුද්ධ ලිවිල කියනවා පාපේ කුලිය නම් මරණය කියලා. එතකොට මරණය ඇතුළු වුණා. එතකොට මේ කාරණේ නිසා දෙවියන් වහන්සේ ආදම් සහයවට දුන්නා වූ ශාරීරික නැත්තම් ඒ තේජසේ ශරීරය සහ ඒ අයගේ ආත්මික ජීවිත ආත්මික මනුෂ්‍යයා ශාරීරික මනුෂ්‍යයා මරණයටපත් වුණා. ඒ සඳහා ආදේශයක් දුන්නා උන්වහන්සේ. එදාම වුන් මිය යා යුතු තිබුණා. නමුත් උන්වහන්සේ ඒ වෙනුවට වුන් එදාම මිය යනවා වෙනුවට ආදේශකය මිය ගියා. බැටළු පැටුවෙක් මිය ගියා. එතකොට මේ කාරණේ නැවත වාරයක් වුන්ට අහිමි වුණා උදේ නැවත නැවත ලබා ගන්න පිණිස දෙවියන් වහන්සේ සමග වෙනීම පිණිස උන්වහන්සේ මේ සමග කිරීමේ මෙහෙය මේ මණ්ඩප මෙහෙය වුන්ට පළමුව බැටළු පැටුවා තුලින් ඊට පස්ව ඊශ්‍රාසනකට ක්‍රමවේදයක් අනුව මොසෙස්ට ස්වර්ගීය ආදර්ශය පෙන්නලා මණ්ඩපයක් හදන්න කියලා ඒ ක්‍රමවේදය ස්වර්ගයේ සිද්ධ වෙන්න නියමිතව තිබුණා උදේ මිනිසයාට නැත්තම් ඊශ්‍රාසනකට දෙන්න ලැබුවා. එතකොට මේ කාරණය තමයි අපි අද දවසේ ඉගෙන ගන්න. උන්වහන්සේ මේ සමග කිරීමට පියාණන් වහන්සේව සහ ඔබව සමීකරන්නට උන්වහන්සේ කලාව මේ උතුම් වූ පූජාව උන්වහන්සේ කලාව මේ උතුම් වූ සේවය ගැනයි ඒ සේවයේ අධීරය ගැනයි අපි ඉගෙන ගනිමින් සිටින්නේ. ඔබට මතක ඇති යම් කෙනෙකුට මේ දේවල් අතපසු වුණා නම් ඔබට පුළුවන් අපි YouTube channel එකට හෝ website එකට ගිහිල්ලා අපිට Facebook පිටුවට ගිහිල්ලා පුළුවන් ඔබට මේ කාරණා නැවත දැනගන්නට. එතකොට ඔබට පේනවා උන්වහන්සේ අපි ඉගෙන ගත්ත උන්වහන්සේ ඒ පිටුත මල් නැත්තම් ඒ කඳවුරට ඇවිල්ලා උන්වහන්සේ ඒ විවස්ථාවෙන් නිල්ලුවා වූ දසාඥාවෙන් නිල්ලුවා වූ පරිපූර්ණ ජීවිතය උන්වහන්සේ සම්පූර්ණ කළා. ඊට පස්සේ අපි ඉගෙන ගත්තා උන්වහන්සේ
කොහටද ආවේ? උන්වහන්සේ පිටත මළුවේ තිබෙනා වූ බැටළු පූජාසනයට අපි ගිය පාඩම තුලින් ඉගෙන ගත්ත උන්වහන්සේ බැටළු පූජාසනය තුලින් ක්‍රිස්තුස් වහන්සේගේ කුරුසියේ පූජාව තුලින් උන්වහන්සේ දේ සම්පූර්ණ කළා වූ ආකාරය පෞකාර මනුෂ්‍යාව මේ යන්නේ මේ පියවරෙන් පියවර යන්නේ මොනව කරන්නද? ඔබවත් මාවත් පිරන් වහන්සේ සමග සමී කරන්න. ඔබවත් මාවත් පිරන් වහන්සේ වෙතට නැවත අරන් යන්නට. පාපේ කරන කොටගෙන ඔබවත් මාවත් පිරන් වහන්සේ වෙතින් ඈත් කළා. දැන් උන්වහන්සේ ඔබවත් මාවත් අරගෙන යනවා. කොහටද? ක්‍රිස්තුස් වහන්සේ අරගෙන යනවා පිරන් වහන්සේව සම්මුඛ වෙන්නට නැත්නම් සම්මුඛ කරන්නට. මේ ගමනේදී ඔබ උන්වහන්සේට කීකරුව ඔබ උන්වහන්සේව අනුගමනය කරන්නට ඕන. උන්වහන්සේ පසුපස යන්නට ඕන. උන්වහන්සේ ඔබ අරගෙන යනවා මෙන්න උන්වහන්සේ එතන ඉඳලා අතිශුද්ධ ස්ථානයේ ඉඳලා කඳවුරට ඇවිල්ලා කඳවුරේ සේවය සම්පූර්ණ කරලා ඔබ කඳවුරෙන් අත් දෙක අල්ලගෙන යනවා. අත අල්ලගෙන අරගෙන එනවා කොහටද? ඒ බැටළු පූජාසනය වෙතට. ඒ පිරිත මළුවේ තිබුණා වූ ඒ කූඩාරමේ පිරිත මළුවේ තිබුණා වූ බැටළු පූජාසනය වෙතට ඔබට අරන් ඇවිල්ලා ඔබට උන්වහන්සේගේ ජීවිත පූජාව කරනකොටගෙන ඔබට ඒ පව් කමාව උන්වහන්සේ ඒ දස ආඥා පන්ති නැත්නම් ඒ දේව ආඥාව තුළින් එල්වා පරිපූර්ණ ජීවිතය සම්පූර්ණ කළා. දේව ආඥාව තුළින් ඒ පාපයේ දඬුවම උන්වහන්සේ ගෙවලා ඒයින් ඔබව නිදහස් කරලා ඔබව බැටළු පූජාව කරනකොටගෙන උන්වහන්සේගේ ලේ කරනකොටගෙන ඔබට ඔබගේ පාප කමාව ඔබට දීලා ඔබ ඊළඟට ඒ එළිය තිබුණා වතුර භාජනයෙන් ඔබ පවිත්‍ර කරලා එනම් බෞතිස්මය කරනකොටගෙන ඔබ පවිත්‍ර කරලා ඔබ අලුත් මැවිල්ලක් අලුත් ජීවිතයක් දීලා ඔබ අරන් යනවා ශුද්ධ ස්ථානයට. ඒ ශුද්ධ ස්ථානයේ ප්‍රතිලාභ විඳින්නට අද දවසේදී අපි ඉගෙන ගන්නට යන්නේ කාරණේ. ශුද්ධ ස්ථානයේ ප්‍රතිලාභ විඳින්නට ඔබව කැඳවනවා. අද කී දෙනෙක් මේ සුද්ධ සත්‍යතාවයේ දන්නවද? ක්‍රිස්තියානි අය අතර මේ සුද්ධ සත්‍යතාවය අවබෝධ කරගෙන තිබෙනවද? ඔබ අද තවම කුර්සියේ පූජාව ළඟ නැවතිලා ඉන්නවද? ඔබ නැත්තම් සුද්ධ ස්ථානයේ ප්‍රතිලාභ විඳින කෙනෙක්ද? මේ කාරණේ අද දවසේදී අපි ඉගෙන ගනිමු. දයාවර සහෝදර සහෝදරියෝ මේ සුද්ධ සත්‍යතාවයන් උන්වහන්සේ අපට එල්දරව් කරලා දී තිබෙන්නේ ඇයි? මේ දේවල් තේරුම් අරගෙන සුද්ධ වචනයට කීකරු වෙලා අපේ ගැලවීම සම්පූර්ණ කරගන්න පිණිස. ඔබ දන්නවද? ඔබ අද දවසේදී සුවිශේෂිත වූ කාරණයක් ඔබ ඉගෙන ගන්නට යනවා. පෙන්තකෝස්ත දවසේදී පැමිණියා වූ ඒ ස්වර්ගීය බලය, සුද්ධාත්ම බලය, ඒ ගින්නෙන් පිරුණා වූ ඒ නැත්නම් ගිනි දිව්වැනි ඒ සුද්ධාත්ම බලය ලැබුවා වූ ඒ උන්වහන්සේගේ සෙනග එතන රැස්ව සිටියා වූ සෙනග සහ ක්‍රිස්තුස් වහන්සේ කුරුසියේ පූජාව අතර පුදුමාකාර සම්බන්ධතාවයක් තිබෙනවා. ඔබ දන්නවද ඒ කාරණේ? මම ඒකයි කිව්වේ මේ සුද්ධ සත්‍යතාවයන් ඔබ ඉගෙන ගන්නකොට ඔබට ඒ දේ දැනෙන්න ඕන, ඔබට හැඟෙන්න ඕන. උන්වහන්සේ මේ සුද්ධ එල්තරව කිරීම ඔබට දීලා තිබෙන අතර මේ කාරණා අපි සුද්ධ ලීවිල තුලින් සොයා බලලා මේ සත්‍ය අසත්‍යතාවය පැහැදිලි කරගෙන උන්වහන්සේ ඉදිරියේ අපි සැබෑකමින් ආත්මයෙන් යුක්තව নমස්කාර කරන්නන් වෙන්නට ඕන. මේ කාරණේ තාම වැදගත්. තමන්ගේ දෙමව්පියන් නිසා ඒ දේ කරන්නට එපා. සුද්ධ සත්‍යතාවය අවබෝධ කරගෙන සුද්ධ ලීවිල සොයා බලලා ඒ නිවැරදි තාවේ තහවුරු කරගෙන ඔබ උන්වහන්සේට নমස්කාර කරන්න කෙනෙක් වෙන්නට ඕන. ඒ නිසා ඒක ඊටාම වැදගත්. ඒ වචනේ මම එකයි කිව්වේ මේ බොහෝ දෙනෙක් මේ පෙන්තකොස්ත දවසේදී මිහිපිරි සිදු දෙය කෙරෙහි අවධානය යොමු කරනවා. නමුත් ඒ අය දන්නේ නැහැ, බොහෝ කිතුරුවක් දන්නේ නැහැ. ඒ දේ සැබවින්ම සිදුවේ ස්වර්ගයේ ඒ වැදගත්ම දේ සිදුුනේ ස්වර්ගයේ බව ඒ අයට අවබෝධයක් නැයි. සුද්ධ ලීවිල්ල ඒ අය සුද්ධ ලීවිල්ල තුල මේ සුද්ධ සත්‍යතාවය අවබෝධ කරගන්න නැති නිසා. අද දවසේදී ඒ නිසා මම කල්පනා කළා උන්වහන්සේගේ මඟ පෙන්වීම නැතු උන්වහන්සේ මට මඟ පෙන්වන ආකාරයට මේ සියලු දේ ඔබ ඉදිරියේ තබන්නට. ඔබ ඉදිරියේ විශේෂයෙන් ලැබී කතාව පොතේ. මොකද අපිට මේවා තේරුම් ගන්නට තියෙන එකම ස්ථානය තමයි පුරාණ ගිවිසුම. මොකද එතන තමයි මේ මණ්ඩප මේ ගැලවීමේ සලස්ම මෝසෙස්ට දෙනු ලැබියේ. ඒ නිසා මේ කාරණය තුලින් තමයි අපිට සුද්ධ ලීවිල්ල මේ සත්‍යතාවයේ තේරුම් ගත හැක්කේ. මොනවද සිද්ධ වුනේ පෙන්තකොස්ත දවසේදී ඒ අය සුද්ධාත්ම බලය ඒ ගින්නෙන් සංකේතවත් වුණා වූ සුද්ධාත්ම බලය උන් ලැබුවේ ඒ ලැබුවා අතරදී ස්වර්ගයේ මොනවද සිද්ධ වුනේ කියන කාරණා අද දවසේදී අපි ඉගෙන ගන්නට යනවා. අපිට මතක ඇති පරණ ගිවිසුමේ ඒ පාලු කරේ දුන්නා මණ්ඩපය තුල ආරෝන් මොකද කරේ? තුම පූජකයා හැටියට සෙනගට තමන්ගේ අත්පසව ආශිර්වාද කරා. ඒ විතරක් නෙමෙයි පූජාව සම්පූර්ණනවත් එක්කම පූජාව පිළිගන්නවත් එක්කම මොකද වුනේ? ඊට පස්සේ අපිට හම්බ වෙනවා ඒ පූජාව පිළිගත්තේ කොහොමද දෙවියන් වහන්සේ? මේ කාරණයට
අපි අවධානය යොමු කරන්න ඕන. පූජාව දෙවියන් වහන්සේ පිළිගත්තාය කියලා. දෙවියන් වහන්සේ ඒ පූජාව පිළිගත්තාය කියලා 25 24 වෙනි පදේ ලෙවි කතාව 9 වෙනි පරිච්ඡේදය 24 වෙනි පදේ කියනවා ස්වාමීන් වහන්සේ ඉදිරියෙන් ගිනි නික්ම ඇවිත් පූජාසනයේ පිට දවන පූජාවද තෙල්ද දවා දැමුවේ මුළු සෙනගේ දැක ශබ්ද පවත්වා මුහුණින් වැටුණේ. මෙන්න ක්‍රමය. ගින්නෙන් තමයි පූජාවේ සඵලත්වය නැත්තම් ගින්නෙන් තමයි පූජාවේ ඒ පිළිගැනීම සංකේතවත් උනේ. මිනිස්සු දැක්ක මිනිස්සු ඉදිරියේ සාක්ෂි ලැබුණා මොනවද? ඒ පූජාව දෙවියන් වහන්සේ පිළිගත් බවට ගින්නෙන් ඒ පූජාව පිළිගත් ආකාරය අනුව මිනිස්සු තේරුම් ගත්තා දෙවියන් වහන්සේ මේ පූජාව පිළිගත්තායි කියන කාරණේ. ඔබගේ අවධානය තවත් අවස්ථා කීපයකට මම යොමු කරනවා. විශේෂයෙන් හේබ්‍රව පාලන සමයේදී එක ලේකම්ගේ පොතේ 21 වෙනි පරිච්ඡේදයේ 26 වෙනි පදේ ඔබ කියවලා බලන්න. එතන අපිට හම්බ වෙනවා දාවිත් ස්වාමීන් වහන්සේට පූජාසනයක් ගොඩනගලා ඒ කමතේ උන්වහන්සේ ඉදිරියේ පූජාසනයක් ගොඩනගලා ඒ දවන පූජාද සාන්ත පූජාද ඔප්පු කරලා ස්වාමීන් වහන්සේට යාඥා කළ අවස්ථාවේදී මොකද වුනේ? එතනදී අපිට පැහැදිලිව හම්බෙනවා උන්වහන්සේ පිළිතුරු දුන්නා වූ ආකාරය. ඒ පූජාවේ සඵලත්වය, පූජාවේ ඒ වටිනාකම උන්වහන්සේ ස්ථීර කළේ නැත්නම් ඒ පූජාව පිළිගත්තාය කියලා ඒත්තු ගන්නේ කොහොමද? ගින්න නැත්නම් ඒ ස්වර්ගයේ නැත්නම් ගින්න තුලින් අපිට විතර පැහැදිලිව කරනවා කොහොමද උන්වහන්සේ දවන පූජාසනේ පිට අහසෙන් ගිනියවා ඔහුට උත්තර දුන්සේක. මෙන්න උන්වහන්සේගේ ක්‍රමය. පූජාවේ සඵලත්වය සහ පූජාවේ වටිනාකම අපිට පරණ ගිවිසුමෙන් උගන්වනවා. පරණ ගිවිසුමෙන් මේවා මේ ඉබේටවත් මේවා මේ හම්බෙලියුල දේවල් නෙමෙයි. මේ දේවල් උන්වහන්සේ අපිට දී තිබෙන්නේ අලුත් ගිවිසුමේ සිදුනා වූ ඒ කාරණය තේරුම් ගැනීම පිණිස. ඔබට මතක ඇති සලමන් වෙතට ඔබගේ සලමන් දේවමාලිගාව ගොඩනැගීම ගේ අවස්ථාවට ඔබගේ අවධානය යොමු කරනවා. දෙකලේකම්ගේ පොතේ 7 වෙනි පරිච්ඡේදයේ 1 වෙනි පදයේ ඔබ කියවුවොත් ඔබට පැහැදිලිව පේනවා සලමන් යාඥා කොට නිම කළ විට අහසින් ගිනි බැස. මොකද උනේ? ගිනි බැස ඇවිත් දවන පූජාවද යාගයන්ද දමා දැම්මේ. ස්වාමීන් වහන්සේගේ තේජසින් ගෘහය පිරී ගියේ මෙන්න ක්‍රමය. පූජාව පිළිගැනීම, පූජාවේ සඵලත්වය සහ පූජාවේ ඒ වටිනාකම නැත්නම් ඒක ස්ථීර කළා වූ ආකාරය තමයි අහසින් ගිනි ඇවිල්ලා ඒ පූජාව පිළිගැනීම. අපේ සහෝදර සහෝදරිය මේ කාරණේම අලුග්ගිස්මේ සිදු වුණා. අපි දන්නවා ඒ කාරණේ. අනාගත වක්තෘන්ගේ කාල පරිච්ඡේදය තුළ ඒක රාජාවලිය පොතේ අපි පැහැදිලිව දන්නවා. එලියා දිවසවර එලියාගේ කතාව අපි ඉගෙන ගත්තා. ඔබට මතක ඇති. ඔබට මතක ඇති මේ අවස්ථාවේදී එලියා කළා වූ යාඥාව කරනකොටගෙන අහසින් ස්වාමීන් වහන්සේ පූජාව පිළිගත්තා වූ ආකාරය. උන්වහන්සේ ඒ දේ ගිනි බැස අහසින් ගිනි බැසලා ඒ පූජාව පිළිගත්තා වූ ආකාරය. ඊළඟට ඔබට පේනවා දැන් කොයි ආකාරයෙන්ද මේ පූජාව පිළිගත්තා වූ ආකාරය පරණ ගිස්ම පුරාම අහසින් ගිනි බැස මේ පූජාව පිළිගත්තා. මතක තියාගන්න ඒ කාරණා කොටගෙන තමයි පූජාව පිළිගැනීම සහ පූජාවේ සඵලත්වය සහ පූජාවේ වටිනාකම මිනිස්සු අවබෝධ කරගත්තේ. අපේ සහෝදර සහෝදරිය ඔබට දැන් ටිකෙන් ටික තේරෙන්න ඕන මම කොහාටද ඔබ අරගෙන යන්නේ කියලා. ඔබ අරන් එනවා පෙන්තකොස්ත දවසට. ඒ නිසා මේක ඊටම වැදගත්. සුදු ලිවිල මේ කාරණේ ඊට අලංකාර ලෙස සඳහන් කරලා තිබෙනවා. ස්වර්ගයේ සිදුවුණු දේ සහ පොළවේ සිදුවුණු දේ අපි සුදු ලිවිල තුලින් දකිනවා. ඊළඟට ස්වර්ගයේදී සිදුවුණු දේ සුදු ලිවිල තුලින්ම අපි තේරුම් ගන්නවා. මේ කාරණයට අපේ අවධානය යොමු කරමු. ඔබට මතක ඇති ඒ ආකාරයෙන් උන්වහන්සේ පරණ ගිවිසුමේ පූජා ක්‍රමය තුලින් ඉගෙනුවා. උන්වහන්සේගේ ජීවිත පූජාව. ඊළඟට ඔබට මතක ඇති පර්වතයන් ඉස්රායල් සෙනඟට වතුර ජලය සපයා දුන්නා වූ ආකාරය ඔබට මතකද? අවස්ථා දෙකක් අපිට හම්බ වෙනවා. නික්‍යාව පොතේ සහ ගණන් කතාව පොතේ ඔබ කියවොත් ඒ පරණ ගිවිසුමේ පර්වතයෙන් ජලය දීම පිළිබඳව අපි දන්නවා. මම ඔබගේ ඒ පළමුව ඔබට මේ බයිබල් පාඩය දෙන්නම්. 1 කොරින්ති පොතේ 10 වෙනි පරිච්ඡේදයේ 1 වෙනි පදයේ සිට 4 වෙනි පදය දක්වා ඔබ කියවොත් පවුල් තුමා හර ලස්සනට මේ පර්වතය කවුද කියලා විස්තර කරනවා. ඒ ඊස්ටර් සනක කාන්තාරේ ඒ වතුර ඔවුන් බිව්වා වූ පර්වතය කුමක්ද කියලා ප්‍රසිද්ධ පවුල් තුමා විස්තර කරනවා. මක්නසා සහෝදරනි අපේ පියවරු සියල්ලන් වලාකුළ යට සිටි බවත්
සියල්ලම මුහුද මැදින් ගිය බවත් සියල්ලම වලාකුළේදීද මුහුදේද මෝසෙස්ට බෞතිස්ම කරනු ලැබුවත් බලන්න. ඒ අලුත් ගිවිසුමේ සිද්ධ වෙන්න යනා වූ කාරණේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සේවය සවනාසේගේ ජීවිත පූජාව කොයි ආකාරයෙන්ද ඒ අය පරණ ගිවිසුමේ ඉදිරි අධිහිල්ලෙන් යුතුව ඔවුන් දැකලා ඔවුන්ගේ ජීවිතය නැත්නම් ක්‍රිස්තුස් වහන්සේ වෙතට ඔවුන් යොමු කළා වූ ආකාරය අපිට මොනතරම් අලංකාරව අලුත් ගිවිසුමේ සහ පරණ ගිවිසුමේ මේ කාරණා දෙස බලනකොට අපිට තේරුම් යනවාද. ඊළඟට අපිට අන්නවා බෞද්ධිස්ම කරන ලැබුව සියල්ලම ඒ ආත්මික කෑම කෑ බවත් සියල්ලම ඒ ආත්මික බීම බී බවත් ඒ අය ඇත්තටම ශාරීරික කෑම ශාරීරික බීම ඒ අය ලබාගත්තට ඒ සියල්ලෙන් කාමද පිළිඹු කරේ අපේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සේවය සහ උන්වහන්සේගේ ජීවිත පූජා බලන්න. එතන කියන කොමඟ නොබලා නොදැන සිටිනවාට නොකමැත්තෙමි මෙන්න උගන්වනවා ඊශ්‍රායල් සෙනගට. මොකද ඊශ්‍රායල් සෙනග ඒ දේවල් කාලයක් තිස්සේ කරගෙන ආපු නිසා ඒ අයට ක්‍රිස්තුස් ඒ තුල අන්තර්ගත වුණා වූ ඒ අර්ථය නැත්නම් ඒ අන්තර්ගත වුණා වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ වුන්ට අමතක වුණා. ඒ නිසයි ඔවුන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේව ප්‍රතික්ෂේප කළේ. අපි ඒක පැහැදිලිව දන්න දෙයක්. ඊට පස්සේ අපිට හම්බෙනවා ඔබ නොදැනව සිටිනවාට නොකමැත්තෙමි. ඒ නිසා පාවුල්තුමාට සිදුව පාවුල්තුමාට ඒ කාරණේ මතක් කරලා දෙන්න සිදු වුණා. මග්නසද වූ තමුන් අනුව ගියා වූ ආත්මික පර්වතයකින් බීවෝය. ඒ පර්වතය නම් වෙන කවුරුත් නෙමෙයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. දයාබර සහෝදර සහෝදරිය විශේෂයෙන් ඔබගේ අවධානයට මම ඒ බයිබල් පාඩය යොමු කරලා ඔබට ඔබ අරන් යනවා. එතකොට ආත්මික පර්වතය යේසුස් ක්‍රිස්තුස් වහන්සේ බව ඔවුන් ඒ ස්වභාවික පර්වතයෙන් ජලය ඔවුන්ගේ පිපාසය සංසිඳුවා ගත්තට ඒ තුලින් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඔවුන්ගේ පිපාසය සංසිඳන බවට ඔබට පැහැදිලි ඇති. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ වචනයෙන් උන්වහන්සේ යොහන් පොතේ ලියා තිබෙනවා මේවා අපි ඉගෙනගෙන තේරුම් ගන්නට නම් අපේ හිතේ ආශාව උනන්දුව කැමැත්ත උද්‍යෝගයේ ජීවිතයේ තියෙන්නට ඕන. එතකොට තමයි උන්වහන්සේ මේ සුද්ධ සත්‍යතාවයන් තේරුම් ගන්නෙ. තේරුම් කර දෙන්නේ ඔබට. එතකොට ඔබට පේනවා ඇති මේ පරණ ගිවිසුමේ අවස්ථා දෙකකදී පර්වතයේ අවස්ථා දෙකකදී පර්වතයෙන් උන්ට වතුර දුන්නා. ජලය දුන්නා. උන්ගේ පිපාසය සංසිඳුවා. එක අවස්ථාවකදී මෝසෙස්ට කතා කරලා කියනවා පර්වතයට ගහන්නටයි කියලා. බලන්න උන්වහන්සේ ඒ ගැන කොච්චර සැලකිලිමත් වුණාද කියන කාරණේ ඔබට මතක ඇති. පර්වතයට ගහන්නට කිව්වා අවස්ථාවේදී පර්වතයෙන් වතුර ආවා. ඊළඟ අවස්ථාවේ හම්බෙනවා පර්වතයට කතා කරන්නටයි කියන කාරණේ. ඒකත් කොච්චර වැදගත්ද කියලා අපි අද දවසේදී ඉගෙන ගන්න යනවා. පර්වතයට පහර දීම කරන කොටගෙන ඒ ආයත ඒ පිපාසය ඔවුන්ගේ පිපාසය සංසිඳව ගන්නට ඒ ආයත ඒ ජලය ඔවුන්ට නැත්තම් ඔවුන්ට ලැබුණා පරණ ගිවිසුමේදී. ඔබට මතක ඇති යෙසායා 53 වෙනි පරිච්ඡේදයේ කියලා බලන්න උන්වහන්සේට පහර දීම කරන කොටගෙන යේසුස් ක්‍රිස්තුස් වහන්සේට පහර දීම කරනකොට උන්වහන්සේගේ පහර වලින් අපට සුවය ලැබී තිබේ. උන්වහන්සේට ඒ පහර කරන කොටගෙන අපට සුවය ලැබුණා. මතක තියාගන්නට ඕනේ. උන්වහන්සේ ඒකයි සුද්ධ පෞල්තුමා හරි ලස්සනට විස්තර කරන්නේ. ඒ ආත්මික පර්වතය වෙන කවුරුත් නෙමෙයි. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. මේ කාරණේ අපිට ඉතාමත් පැහැදිලිව පෙන්වනවා. ඔබට මතක ඇති උන්වහන්සේ දෙවියන් වහන්සේ මෝසෙස්ට පළවෙනි පාර කිව්වේ පහර ගහන්නටයි කියලා. හැබැයි දෙවෙනි පාර කිව්වේ කතා කරන්නටයි කියලා. නමුත් අපි දන්නවා මෝසෙස්ට ඒ අවස්ථාවේ තරහ ගිහලා මෝසෙස් පහර දුන්නා. දෙවියන් වහන්සේ කියපු දේ ඒක කොච්චර බරාරුම් දෙයක් වුණාද කිව්වොත් මෝසෙස්ට ඒ කානාන් දේශයට ඇතුල් වෙන්න බැරුව ගියා. ඒකට හේතුව උන්වහන්සේ මේ පරණ ගිවිසුම තුල කළා වූ සෑම කාරණයක තුලම උන්වහන්සේ ආත්මික පණිවිඩයක් ඊශ්‍රායල් සෙනගට ඇතුළත් කරලා දී තිබුණා. එක පහරයි එක අවස්ථාවකයි උන්වහන්සේ පහර ලබන්නේ. හැමදාම පහර ලැබිය යුතු නෑ. සුදෝ බාල්තුමා පරණ ගිවිසුමේ හරි ලස්සනට අලුත් ගිවිසුමේ හරි ලස්සනට ඒ කාරණේ විස්තර කරනවා. එකවරක් උන්වහන්සේ පහර ලැබුවා ඔබටත් මටත් සුවය දෙන පිණිස. හැමදාම පහර දෙන්න අවශ්‍ය නැහැ. ඒ පර්වතය තුලින් එකවරක් පහර ලැබූ උන්වහන්සේ මිනිසයාගේ පිපාසය සංසිඳන වීම පිණිස ජීවනදායක වතුර එනම් සුද්ධාත්ම බලය අපිට හම්බෙනවා. අලුත් ගිවිසුමේ කාරණේ සියල්ල උන්වහන්සේ එකවරක් පහර ලැබ උන්වහන්සේ ඒ ජීවනදායක වතුර ගලායන්ට සලස්සුවා. දෙවෙනි පාර උන්වහන්සේ කතා කරන්නටයි කියලා මේ කාරණේ අපි පැහැදිලිව සුද්ධ ලේවිල්ලේ යොහන් පොතේ 4 වෙනි පරිච්ඡේදයේ ඒ ස්ත්‍රිය මුණ ගැසෙනා වතුරේදී උන්වහන්සේ කිව්වා මාගෙන් ඒ ජීවනදායක වතුර බොන තැනත්තාට කිසිසේත් පිපාස වන්නේ නැහැත කියලා. උන්වහන්සේ ඒ ආත්මික වතුර ආත්මික ජලය පිළිබඳව ඉතාමත් පැහැදිලිව උන්වහන්සේ විස්තර කරනවා. දැන් ඔබට මේ පළවෙනි කාරණේ
අපිට හම්බෙන්නේ පළමු අවස්ථාවේදී පහර දෙන්න කිව්වා. මොකද උන්වහන්සේ පහර ලැබුවා එකවරක්. යසාගේ පොතේ 53 වෙනි පදේ පැහැදිලි කරන හැබැයි දෙවෙනි වර උන්වහන්සේ කිව්වේ මොකක්ද කරන්න කියලාද? පර්වතයට කතා කරන්නටයි කියලා. දැන් ඔබට පේනවා ඇති මම ඒ තිරේ ඒ කොටසත් ඔබට දී තිබෙනවා. යොහාන් 7 වෙනි පරිච්ඡේදයේ කියවලා බලන්න උන්වහන්සේ මේ මංගල්‍යයේ මහත් වූ දවසේදී උන්වහන්සේ කතා කරලා කුමක්ද කියන්නේ? ඒ කාරණේ අපිට හම්බෙනවා. දෙවෙනි වර උන්වහන්සේ කිව්වා කතා කරන්නටයි කියලා. දැන් මේක ඊටාම වැදගත්. මොකද කතා උන්වහන්සේ මම ඒකයි කිව්වේ එකවරක් පහර ලැබුවට පස්සේ හැම පාරම පහර ලබන්න අවශ්‍ය නැහැ. උන්වහන්සේ දෙවෙනි වර ඊශ්‍රායල් සෙනගට පෙන්눔 කළා කතා කළ පමණින් උන්වහන්සේ ඒ ජීවනදායක වතුර දෙනවාට ඒ කාරණේ උන්වහන්සේ ඉදිරියේදී සම්පූර්ණ කරන බවට උන්වහන්සේ පොරොන්දු වුණා. දෙවෙනි වතාවට උන්වහන්සේ මෝසෙස්ට කිව්වා කතා කරන්නයි කියලා. එතකොට අපිට මේ කාරණේ අපිට පැහැදිලිව හම්බෙනවා කොරින්ති පොතේ සහ ලූක් පොතේ විශේෂයෙන් කොරින්ති පොතේ උන්වහන්සේ පැහැදිලිව කියනවා හැමදාම උන්වහන්සේ ජීවිතය පූජා කරන්න අවශ්‍ය නැහැ. එකවරක් උන්වහන්සේ පහර ලැබුවා. ඒ හොඳටම ප්‍රමාණවත් ජීවනදායක වතුර උන්වහන්සේගෙන් ලබා ගන්නට උන්වහන්සේ පැහැදිලිව අලුත් ගිවිසුමේ කතා කරනවා. මගේ යාම නුඹලාට ප්‍රයෝජනයක් නැත්තේ. මොකද ඒකට හේතුව සැලසිලිකාරයන් වහන්සේ ඒ ශුද්ධාත්මයන් වහන්සේ සැබෑකමේ ආත්මයන් වහන්සේ ඔබ තුළට ඔබට දෙන්නට යනවා කියන පොරොන්දු දුන්නා. ඒ පොරොන්දු ප්‍රකාරයට අපිට දන්නවා කියවලා බලන්න යොහන් පොතේ 7 වෙනි පරිච්ඡේදයේ 37 සිට 39 දක්වා හරි ලස්සනට උන්වහන්සේ කතා කරනවා. එතන කතා කරන්නේ ශුද්ධාත්මයන් වහන්සේ පිළිබඳව කියලා. උන්වහන්සේ පැහැදිලිව එතන ඒ ශුද්ධ ලියවිල්ලෙන්ම විස්තර කරලා දෙනවා. ඒ නිසා ඔබට මම ආරාධනා කරනවා යොහන් පොතේ 37 සිට 39 දක්වා කියවන්න. එතන කියනවා පෙන්තකොස්ත දවසේදී ලැබෙන්න නියමිතව තිබුණා වූ ශුද්ධාත්ම බලය ගැනයි. එතන උන්වහන්සේ කතා කරන්නේ ඒක එහෙම්මම ලියලා තිබෙනවා. ඉදිරියේ ලැබෙන්න තිබෙනා වූ ශුද්ධාත්ම බලය පිළිබඳවයි උන්වහන්සේ කතා කළේ කියන කාරණේ. නිසා අපි මතක තියාගනිමු පෙන්තකොස්ත දවසේදී ඒ ජීවමාන ජලය පානය කළ ඒ සෙනග කතා කළ පමණින් ඒ අය යාඥා කළ පමණින් ඒ අය ශාලාවේ එකතු වෙලා උන්වහන්සේ ඉදිරියේ එක්සිත් උන්වහන්සේගේ පොරොන්දුවේ ප්‍රකාරයට උන්වහන්සේ කිව්වා බලා ශුද්ධාත්ම බලයෙන් සනසනතුරු මෙතනින් පිටත් යන්නට එපායි කියන කාරණේ ඒ අය යාඥා කරමින් සිටියා. ඒ බලය ඉල්ලමින් සිටියා. ඒ නිසා උන්වහන්සේ ඒ ඉල්ලූ පමණින් උන්වහන්සේ ඒ අයගේ ජීවිත ඒ අය සම්පූර්ණ කරගෙන සිටියා ශුද්ධාත්ම බලයෙන් පිරෙන්නට. ඒ පොරොන්දුවේ ප්‍රකාරයට ඔවුන් ඒ බලය ඔවුන් ලැබුවා ඒ අවස්ථාවේදී. අපේ සහෝදර සහෝදරිය බලන්න ඒ පරණ ගිවිසුම තුළ සිදුනා වූ ඒ සියලු කාරණාවලදී උන්වහන්සේ ඒ කාරණා කොයි විදිහටද යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිතය තුළින් ඒ කාරණා සම්පූර්ණ කළේ කියන කාරණය. දැන් ඔබට පැහැදිලි වෙනවා ඇති අපි පරණ ගිවිසුම පුරා අපි පහුගිය පාඩමින් උන්වහන්සේ කඳුරේ ඒ උන්වහන්සේගේ සේවය සම්පූර්ණ කරලා ඊළඟට මළුවේ තිබුණා වූ ඒ බැටළු පූජාසනයේ උන්වහන්සේගේ ජීවිතය සම්පූර්ණ කරලා උන්වහන්සේ කොහාටද ඇතුල් වුනේ? උන්වහන්සේ ශුද්ධස්ථානයට ඇතුල් වුණු බව ශුද්ධෝපාවල්තුමා කියනවා. උන්වහන්සේගේ සේවය සම්පූර්ණ කරලා උන්වහන්සේ ශුද්ධස්ථානයට ඇතුල් වුණු බව ශුද්ධෝපාවල්තුමා පැහැදිලිව හෙබ්‍රේය පොතේ ලියා තිබෙනවා. මේ බයිබල් පාඩය අපි ඉගෙන ගන්නට යනවා. දැන් ඔබට පේනවා ඇති උන්වහන්සේ කළා වූ ඒ ජීවිත පූජාව ඔබට මතකද? ඔබගේ අවධානය යොමු කරනවා මම කොහාටද? පරණ ගිවිසුමට. පූජාවේ සඵලත්වය, පූජාව පිළිගැනීම, ඒ පූජාවේ ප්‍රතිඵලය කොහොමද සංකේතවත් වුනේ? ඒක පිළිගත්තාය නැත්නම් ඒක සම්පූර්ණ වුණාය කියන කාරණේ සාක්ෂි ලැබිය කොහොමද? ගින්නෙන්. ඒ ගින්නෙන් අහසින් ගිනි බැද ඒ පූජාව පිළිගැනීම තුළින්. පූජාවේ සඵලත්වය ස්ථීර කළේ ගින්නෙන් ඒ පූජාව පිළිගැනීම තුළින්. දැන් අපට පේනවා ඇති අයි උන්වහන්සේ මේ ගිනි දෙව් ඒ සෙනග ඒ ශාලාවේ සිටියා වූ ඒ අයගේ හිස මත පතිත වෙන්න සැලැස්සේ. මොකද අපිට පැහැදිලිව හම්බෙනවා පෙන්තකොස්ත දවසේදී උන්වහන්සේ ඒ ස්වර්ගයෙන් ගින්න එවුන ලැබුවා. මොනා කිරීම සඳහාද? ඔව් නුඹලාට දැන් ඒ පූජාවේ සඵලත්වය භුක්ති විඳින්න හැකියාවක් තිබුණා. ඒ කර්ණ කොටගෙන නුඹලාට මේ පූජාව පිළි අරගෙන තිබෙනවා. නැත්තම් ඒ සඵලත්වය ඒ අයට ස්ථීර කරන පිණිස ඔබ දන්නවා ඒ උන්වහන්සේ ඒ විතරක් නෙවෙයි උන්වහන්සේ අපි දන්නවා උන්වහන්සේ ශුද්ධෝපාවල්තුමා පැහැදිලි කර තිබෙනා ආකාරයට උන්වහන්සේ කොහාටද ඇතුළු වුනේ? ශුද්ධස්ථානට ඇතුළු වුණා. උන්වහන්සේගේ සේවය
ආරම්භ කරන පිණිස සේ ශුද්ධ ස්වර්ගීය මණ්ඩපේ ඒ සේවය ආරම්භ කරන පිණිස උන්වහන්සේ ශුද්ධ ස්ථානයට ඇතුල් වුණා. මතක තියාගන්න. එතකොට ඒක මිනිස්සු අත්දකින්නට ඕන. මිනිස්සු තේරුම් ගන්නට ඕන. කොයි විදිහටද උන්වහන්සේගේ පූජාවේ සඵලත්වය මිනිස්සු මොකද ඒ දේ තුලින්නේ මිනිස්සු තේරුම් ගත්තේ ස්වර්ගයෙන් ගිනි බැසලා ඒ පූජාව පිළිගත්තා වූ අතරේ තමයි ඒ අය තේරුම් ගත්තේ මේක මේ මං කලාව ඒ පූජාව අප කලාව පූජාව දෙවියන් වහන්සේ විසින් පිළිගත්තා බව ඒ අයට සාක්ෂාත් වුණේ ඒ අයට ස්ථිර වුණේ ඒ කාරණ කොටගෙන දැන් බලන්න පෙන්තකොස්ත දවසේදී උන්වහන්සේ ගිනි දිව්වැනි ඒ සුද්ධාත්ම බලය එවුණු ලැබීම කරන කොටගෙන උන්වහන්සේ ස්ථිර කළා ඔබට දැන් තිබෙනවා ඔබට හැකියාවක් තිබෙනවා කොහට ඇතුල් වෙන්නද මං කිව්වනේ ඔබට නැවතෙන්න බෑ කුරුසියේ පූජාව බැටළු පූජාසනයක ඔබට නැවතෙන්න බෑ ඔබ එළිය තිබෙනා වූ ඒ වතුර භාජනයෙන් ඔබ පවිත්‍ර කරගෙන උන්වහන්සේ ඔබ පවිත්‍ර කරලා තිබෙනවා ඊළඟට ඔබ ඇතුල් වෙන්න උන උන්වහන්සේ දැන් ස්වර්ගයේ කරන්නා වූ ඒ මෙහෙයට නැත්නම් උන්වහන්සේ පළමුව ශුද්ධ ස්ථානයට ඇතුල් වුණා ශුද්ධ ස්ථානයේ දිනපතා මෙහෙය කරන පිණිස එතකොට ඒ කාරණේදී ඔබ උන්වහන්සේ සමග ශුද්ධ ස්ථානයට ඇතුල් වෙන්නට අවශ්‍යයි ඔබට මතක ඇති පෙන්තකොස්ත දවස ආවේ ඔබට මතක ඇති උන්වහන්සේ මලුන්ගෙන් උත්ථාන වෙලා දින 50කට පසු උන්වහන්සේ දවස් 40ක් උන්වහන්සේගේ මලුන්ගෙන් උත්ථාන වුණාට පස්සේ මිනිසයත් එක්ක කාලය ගත කරා. ඊට පස්සේ උන්වහන්සේ ස්වර්ගයට නැගී ගියා. ඊට පස්සේ දින 10කට පස්සේ තමයි ශුද්ධාත්ම බලය උන්ට ලැබුණේ. එතකොට ඔබට පැහැදිලිව අපි දකින දෙයක් තමයි මේ කාරණේ තාමත් පැහැදිලිව අපි අවබෝධ කරගන්නේ උන්වහන්සේ එල්දරව් පොතේ හර ලස්සනට විස්තර කරන උන්වහන්සේ ඒ පාවුල්තුමා කතා කරන්නා වූ ශුද්ධ ස්ථානයට ඇතුල් වීම පිළිබඳව එල්දරව් පොතේ යොහන්තුමාට හර ලස්සනට පෙන්නනවා. යොහන් පළවෙනි පරිච්ඡේදය කියවලා බලන්න පහන් රුක් සතක් ඒ ස්ථානයේ ශුද්ධ ස්ථානයේ තිබෙනා වූ අපි දන්නවා අපි ඔබ ඉදිරියේ මම පැහැදිලිව දැන් තවුවා ඒ ශුද්ධ ස්ථානය තුල තිබෙනා වූ බඩු බාහිර ආදී පහන් රුක් සත පිදීමේ රොටියේ මේසේ සහ ඒ දුම් පූජා සුදු දුම් පූජාසන. එතකොට අපිට හම්බ වෙනවා යොහන්තුමා දකිනවා පහන් රුක් සතක් ළඟ ඒ පූජා වස්ත්‍රය අඳගෙන ඉන්නා වූ තරණ වහන්සේව පළවෙනි පරිච්ඡේදයේම සිදු වූ යොහන්තුමා දකිනවා. ඒ විතරක් නෙවෙයි ඔබ යන්නට ඕනේ එල්දරව් පස්වෙනි පරිච්ඡේදයට. එතන ඔබට හම්බ වෙනවා එල්දරව් පස්වෙනි පරිච්ඡේදයේ පරිස්සමින් කියවනකොට ඔබට හම්බ වෙනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඉන්නා වූ ස්ථානය පිළිබඳව මේවා අපි තේරුම් ගන්නට මේවා උනන්දුවෙන් ආශාවෙන් ඉගෙන ගන්නකොට තමයි අපි තේරුම් යන්නේ විතරක් නෙවෙයි ශුද්ධ පාවුල්තුමා පරණ අලුත් ගිවිසුමේ ඔහුගේ ඒ හේබ්‍ර පොතේ පැහැදිලිව කියලා තියෙනවා උන්වහන්සේ ස්වර්ගයට ගියාට පස්සේ ශුද්ධ ස්ථානයට ඇතුළු වෙන බව. ඒ නිසා අපිට පැහැදිලිව මම ඔබ ඉදිරියේ බයිබල් පාඩය තබා තිබෙනවා. ඒ එල්දරව් පස්වෙනි පරිච්ඡේදයේ 8 වෙනි පදේ කුමක්ද කියන්නේ? මේ පරිච්ඡේදේ පුරාම ඔබ ඉගෙන ගන්නකොට මම විශේෂයෙන් මේ එල්දරව් 4 වෙනි පරිච්ඡේදය සහ 5 වෙනි පරිච්ඡේදේ ඊටාම ගැඹුරින් අධ්‍යයනය කළා. විශේෂයෙන් ඒ ස්ථානය අපිට හම්බ වෙනවා ඒ පියවන් වහන්සේගේ සේවය සහ පුත්‍රයන් වහන්සේගේ සේවය ඊටමත් අලංකාර ලෙස එතන සඳහන් වෙනවා. ඔබට පේනවා ඇති පුත්‍රයන් වහන්සේ නැත්නම් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ එතන පැහැදිලිව එල්දරව් පොතේ 5 වෙනි පරිච්ඡේදයේ 8 වෙනි පදේ කියනවා එසේ පොත ගත් කල ජීවමාන සත්‍යයන් 4 දෙනා සහ වැඩිමහල්ලන් 24 දෙනෙක් එකිනෙකා වීණාවක්ද ශුද්ධවන්තයන්ගේ යාඥා නැමැති ශුද්ධ සුගන්ධ ද්‍රව්‍යයෙන් පිරුණු රන් පාත්‍රාද රැගෙන ඔබ දන්නවා දුම් පූජාසනයේ ඒ මණ්ඩපේ ශුද්ධ ස්ථානයේ තිබුණා එක කාරණයක් තමයි එක භාණ්ඩයක් තමයි කොහොමද දුම් පූජාසනය. එතන තමයි සුගන්ධ ද්‍රව්‍යයෙන් තිබුණා වූ රන් භාජන ඒ පාත්‍ර තබනු ලැබේ. ඒක අපි පරණ ගිවිසුමෙන් හර ලස්සනට ඉගෙන ගන්නවා. ඒකයි අලුත් ගිවිසුමේ උන්වහන්සේ කරන්න තිබෙනා වූ සේවයේ තේරුම් ගැනීම පිණිස උන්වහන්සේ මේ සියල්ල පරණ ගිවිසුමේ අපට එල්දරව් කර දී තිබෙනවා. එතකොට අපිට පේනවා රැගෙන බැටළු පැටවන් ඉදිරියේ වැඳවටනේ උන්වහන්සේ ඉන්නා ස්ථානයේ එතන පැහැදිලිව සඳහන් කරන එල්දරව් පොතේ පළවෙනි පරිච්ඡේදය පැහැදිලිව සඳහන් කරනවා උන්වහන්සේ කොහෙද ඉන්නේ කියන කාරණේ. ඒ විතරක් නෙමෙයි ඔබගේ අවධානය යොමු කරන්න කැමති මම ඊළඟට එල්දරව් 5 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි පදේ පැහැදිලිව කතා කරනවා. දැන් ඒ 6 වෙනි පදේ හරි වැදගත්. මොකද ඒකට හේතුව ඔබට පේනවා ආත්මයන් දිව්‍යන් වහන්සේගේ ආත්මයන් සද්දෙන අපි දන්නවා ඒ හත සම්පූර්ණත්වයේ ලකුණ හැටියට අපි තේරුම් අරගත්තා. ඔබට මතක ඇති එල්දරව් පොත ඉගෙන ගන්නකොට ඒ ආත්මයන් සද්දෙන කොහාට දෙවිවේ බලන්න ශුද්ධාත්ම ඒ පෙන්තකොස්ත දවසේදී ශුද්ධාත්ම වැගිරි මම එකයි කිව්වේ. අද ගොඩාක් දෙනෙක් තීරුම් අරන් ඉන්නේ පෙන්තකොස්ත දවසේදී සිදු වුණා වූ
ඒ සිද්ධිය විතරයි. නමුත් ස්වර්ගයේ සිදුනා වූ සිද්ධිය පිළිබඳව ඒ අයට අවබෝධයක් නැහැ. අද ඔබ ඉගෙන ගන්නට යනවා ඒ පෙන්තකොස්ත දවසේදී සිදුනා වූ සිද්ධිය කොයි ආකාරයෙන්ද ස්වර්ගීය ඒ සුද්ධ ස්ථානයේ නැත්නම් ඒ සුද්ධ ස්ථානයේ සිදුනා වූ කාරණේ. මෙතන මොකක්ද කියන්නේ එල්දරව පස්වෙනි පරිච්ඡේදයේ 6 වෙනි පදේ. දෙවියන් වහන්සේගේ ආත්මයන් සද්දනා දැන් උන්වහන්සේ සුද්ධ ස්ථානයේ සිටිනා අතරේදී පූජාව පිළිගත්ත බවට මනුෂ්‍යයන්ගේ සිත් තුළ මනුෂ්‍යයන්ගේ පණ අපිට දකින්න පිණිස අපිට කියනවා තවද අං 7ක්ද පොළොව එල්දරව පස්වෙනි පරිච්ඡේදයේ 6 වෙනි පදේ. තවද අං 7ක්ද පොළොව මුළුල්ලේ යවුන් ලැබූ දිව්‍යන් වහන්සේගේ පොළොව මුළුල්ලේ යවුන් ලැබූ කොහෙටද යවුවේ? පොළොව මුළුල්ලේ යවුන් ලැබූ දිව්‍යන් වහන්සේගේ ආත්මයන් සද්දනාවන ඇසතක් දැත්තාව මන ලැබුවාක් මෙන් පෙනුනාව බැටළු පැටුවෙක් සිංහාසනය සහ ජීවමාන සත්වයන් සතර දෙනා මැද්දේ වැඩිමහල්ලන් මැද්දේ සිටිනවා දුටිනි. දයාවර සහෝදර සහෝදරිය මේ පූජාවේ ස්ථිරත්වය මනුෂ්‍යයන්ට දන්වන පිණිස දැන් සූදානම් කොමක්ද ඔබට හැකියාවක් ලැබෙනවා ස්වර්ගයේ සේවය ස්වර්ගයේ මණ්ඩපය සමග ඔබට ගනුදෙනු කරන්නට ඔබට දැන් හැකියාවක් ලැබෙනවා. 6 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි පදේ අපිට පැහැදිලිව හම්බෙනවා ඒ උන්වහන්සේගේ බැටළු පැටවාව හඳුන්වා දෙනවා මරා දැමුවා බැටළු පැටවනන්ව උන්වහන්සේ ඒ පරිච්ඡේදයේ 6 වෙනි පදේ හඳුන්වා දෙනවත් සමගම අපිට හම්බෙනවා ඒ ගිනිමේ වූ ආත්මන සද්දෙන කොහෙද නැත්තම් සුද්ධාත්ම බලය මනුෂ්‍යයන් පිට පෙන්තකොස්ත දවසේදී වගුරුන් ලබනවා. එතකොට ඔබට පේනවා එදා බැටළු බැටළුව පූජා කරව අතරේදී ස්වර්ගයෙන් ගිනි බැස ඒ පූජාවේ සඵලත්වය පෙන්වන ආකාරයටම උන්වහන්සේ ඒ පූජාව සම්පූර්ණ කරලා උන්වහන්සේ ශුද්ධ ස්ථානයට ඇතුල් වෙනවත් සමගම ඒ අපිට හම්බෙනවා පශුදෝ පවල්තුමා හර ලස්සනට විස්තර කරන උන්වහන්සේ ශුද්ධ ස්ථානයට ඇතුල් වුණේ උන්වහන්සේගේ ලේ කර්ණ කොටගෙන බව පැහැදිලිව හම්බෙනවා. එතකොට ඒකේ ඒ දේ උන්වහන්සේ ශුද්ධ ස්ථානයට ඇතුල් වුණු බව ස්ථිර කරන පිණිස උන්වහන්සේ ඒ දේ මනුෂ්‍යයාට ඒ ප්‍රතිලාභ අත්කර දෙන පිණිස අද අපි ඉගෙන ගන්නේ ශුද්ධ ස්ථානයේ ප්‍රතිලාභ ගැන. ඒ අත්කර දෙන පිණිස මනුෂ්‍යයාට දැන් කුරුසියෙන් ඒ බැටළු පූජාසනයෙන් ඔබට ගිහිල්ලා උන්වහන්සේ ඒ කලාව කරන්නා වූ සේවයට එක්ක සම්බන්ධ වන පිණිස ඒක සාක්ෂියක් පිණිස උන්වහන්සේ මොකද කරේ? උන්වහන්සේ ඒ දේ ඒ පෙන්තකොස්ත දවසේදී උන්වහන්සේ ශුද්ධාත්ම වගරීව කරනු ලැබුවා. මේක තාමත් වැදගත් කාරණයක් ඔබ තේරුම් ගත යුතු කාරණයක්. තිමෝති පොතේ පැහැදිලිවම අපිට හම්බෙනවා මම හිතන්නේ ස්ක්‍රීන් එක ගියා. ඔව් මෙතන පැහැදිලිව හම්බෙනවා හෙබ්‍රේ පොතේ 9 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි පදේ. කොහොමද කියන්නේ? එළුවන්ගෙත් වස්සන්ගෙත් ලේ කරන කොටගෙන නොව තමන්ගේම ලේ කරන කොටගෙන අප උදෙසා සදාකාල මිදීම ලබාගෙන එකම වරක් ශුද්ධ ස්ථානයට ඇතුළු සෙක් ඔබට පේනවා. මේවා මේ මගේ වචන නොවේ ශුද්ධ ලිහිල්ල දී තිබෙනවා මේ ශුද්ධ වූ ආලෝකය. උන්වහන්සේ කොහටද ඇතුළුනේ කියන කාරණේ ශුද්ධ ලිහිල්ල පැහැදිලිව එල්දරව් කර දී තිබෙනවා. උන්වහන්සේ ශුද්ධ ස්ථානයට ඇතුළුණා. උන්වහන්සේගේ සේවය ඒ ආරම්භ කරන පිණිස ඒ පූජක මෙහි ආරම්භ කරන පිණිස ඒ නිසායි අපිට අද දවසේදී පූජකයන් අවශ්‍ය නොවන්නේ. ඒ නිසා මිනිස්්‍ය පූජකයන් අද දවසේදී අපට අවශ්‍ය නැහැ. මිනිස්්‍ය පූජාවන් අපට අවශ්‍ය නැහැ. මොකද උන්වහන්සේ පූජාව සම්පූර්ණ කළා. උන්වහන්සේ පූජකයා හැටියට උන්වහන්සේ සේවය එදා ආරම්භ කළා. ඒ නිසා මේ ගැන අපි පැහැදිලි අවබෝධයක් අපිට තියෙනවා. ඔබට මතක ඇති මේ පාස්කුස්සේ පැවැත්වුණේ වසන්ත කාලේ මම විශ්වාස කරනවා අපි කියනවා ස්ප්‍රින්ග් අපි දන්නවා ඍතු තිබෙනවා. එතකොට මම විශ්වාස කරනවා මම හරි වචනේ පාවිච්චි කළායි කියලා. ඊළඟට පෙන්තකොස්ත ඒ උත්සවයේ මංගල්‍ය පැවැත්වුවේ වසන්ත කාලයේ අවසාන භාගයේ. එතකොට අතිශුද්ධ ස්ථානයේ සේවය ඔබ දන්නවා මේ පූජකයා මේ පූජා ක්‍රමය නැත්තම් සාමාන්‍ය පූජකයෝ දිනපතා මේ පූජාව ඔප්පු කරන ලැබුවා. හැබැයි සමග කිරීමේ මංගල්‍ය පැවැත්වුවේ අවුරුද්දට එකවරක්. ඒකට දිනයක් කාලයක් වෙන් කරලා තිබුණා. ඒ නිසා පූජකයා සේවය කළේ ශුද්ධ ස්ථානයේ උත්තම පූජකයා සේවය කළේ අවුරුද්දට එකවරක්. අද ඒ සමය කිරීමේ දවසේදී. ඒ නිසා ඒක අපි තේරුම් ගන්නට ඕන. පළමුව උන්වහන්සේ කොහටද ඇතුළුනේ? ශුද්ධ ස්ථානයට ඇතුළුණා. ඒ දිනපතා කරන්නා වූ සේවය සඳහා. ඒක ඒ ගැන තමයි ශුද්ධෝපාවතුමා පැහැදිලිව කතා කරලා තිබෙන්නේ. ඒ නිසා උන්වහන්සේ මදහත්කාර තනන් වහන්සේ ඇතිට දිවුරුමක් ලැබලා උන්වහන්සේගේ ලේ කරන කොටගෙන දිවුරුම් දීලා උන්වහන්සේ
ඒ සේවය ආරම්භ කළා සිද්ධාස්ථානේ. ඔබට හැකියාවක් තිබෙනවා. දැන් මේ පියනන් වහන්සේව මුණ ගැසෙන්න යන ගමන ඔබ. ඒක තේරුම් ගන්නට ඕන. ඔබට මේ මුණ ගැසීම උන්වහන්සේත් එක්ක මුහුණට මුහුණලා කතා කිරීම ඔබට අහිමි වුණා. එදා ආදම් සහයව කරපු පාපය නිසා දැන් ඔබ ක්‍රිස්තුස් වහන්සේ ඒ කඳවුරට ඇවිල්ලා කඳවුරේ කාරණේ සම්පූර්ණ කරලා ඊළඟට පීඩිත මළුවේ තිබුණා බැටළු පූජාසනේ කාරණේ සම්පූර්ණ කරලා ඔබ ඔහුගේ අත අල්ලගෙන මේ යනවා. පියාණන් වහන්සේ වෙතට ඔබ මුණ ගැස්සන්නට. ඒ නිසා ඔබට බෑ අත ගැසලා දාලා මට එන්න බෑ මම මෙතන නවතින්නම් කියලා කියන්න බෑ. ඔබ උන්වහන්සේත් එක්ක ඉදිරියටම ගමන් කරන්නට ඕන. උන්වහන්සේ ඔබ පියාණන් වහන්සේව සම්මුඛ කරන්නට යනවා. ඊටාම ඉක්මනින් ඊටාම මෑතක දිනකදී. ඒ නිසා ඒ කාරණයට අපි සූදානම් වෙන්න ඕන. උන්වහන්සේ සමග මේ ගමන අපි පියවරෙන් පියවර ඉදිරියට යන්නට ඕන. මැදිහත් කරු ඒ උන්වහන්සේගේ මැදහත්කාර සේවය සම්පූර්ණ කළ බව අපට හම්බ වෙනවා. එතකොට මේක ඊටාම තීරණාත්මක ප්‍රශ්නයක්. මොකද සෑම දෙයක්ම කුරුසියේ පූජාව තුළ අවසන් වුණා නම් උන්වහන්සේ අවුරුදු 2000 මොනවද කරන්නේ ස්වර්ගයේ? ඒ කාරණේ තමයි ශුද්ධ පාවුල්තුමා හෙබ්‍රේ පොතේ පැහැදිලිව සඳහන් කරලා තිබෙන්නේ. ඒ නිසා පිළිතුර අපට ලැබෙනවා. එනම් ඔබ මා පසුතැවිලි වෙනකොට ඔබ මා කළ තිබෙනා පාපය ගැන පසුතැවිලි වෙනකොට මොකද වෙන්නේ? උන්වහන්සේ වෙතට අපි උන්වහන්සේ වෙතට යනකොට ඒ පූජකයා උන්වහන්සේ පූජකයා හැටියට ඒ උන්වහන්සේගේ ලේ කරනකොට උන්වහන්සේගේ ජීවිතය සහ උන්වහන්සේගේ මරණය ඔබගේ මගේ ගිණුමට බැර කරලා ඔබට මතක ඇති මේ කාරණා අපි පෞගේ සතිය පුරාම ඉගෙන ගන්නවා. ඔබට නොහැකි වුණු දේ උන්වහන්සේ සම්පූර්ණ කරලා ඊළඟට ඔබට ලැබුණා වූ දඬුවම උන්වහන්සේ ලබාගෙන ඔබ ඒ කාරණා දෙකෙන්ම නිදහස් කරලා ඊළඟට ඔබ තුළ උන්වහන්සේ ඔබට කඳවනවා උන්වහන්සේව පැලඳ ගන්නටේ කියලා. එතකොට පියාණන් වහන්සේ දකින්නේ පෞකාර නැත්තම් ඔබව නෙවෙයි ක්‍රිස්තුස් වහන්සේයි ඔබ උන්වහන්සේව පැලඳ ගන්න නිසා මේ කාරණේ මේ ගැඹුරු සත්‍යතාවය ශුද්ධ පාවුල්තුමා හරි ලස්සනට විස්තර කරනවා. උන්වහන්සේව පැලඳ ගන්නටේ කියලා ශුද්ධ පාවුල්තුමා ඔබට ආරාධනා කරනවා. 1 තිමෝති පොතේ 2 වෙනි පරිච්ඡේදයේ 5 සහ 6 කුමක්ද කියන්නේ? උන්වහන්සේගේ සේවය එතන පැහැදිලි කරන ඇත්ත ඒක දෙවි කෙනෙක් සහ දෙවියන් වහන්සේත් මනුෂ්‍යයත් අතර එකම මැදහත්කාරයෙක් කිය. උන්වහන්සේ සියල්ලන් උදෙසා මිදීමේ මිලයක් කොට තමන්ම දුන්නා වූ මනුෂ්‍යයා වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඊට සාක්ෂිය නියම කාලවලදී ලැබේ. ඔබට මතක ඇති සාක්ෂිය පෙන්තකෝස්තේදී පෙන්තකෝස්ත දවසේදී දෙන ලැබුවා පූජාව මොකද මිනිස්යන්ට තේරුම් යන්නට බෑ. මිනිස්යගේ ඇසිද්‍රේ ඒක මිනිස්යන්ට දැනෙන්න ඕන. පරණ ගීසුමේ පූජාව මිනිස්ය ඇසිද්‍රේ ස්වර්ගයෙන් ගිනි බැසලා පිළිගත්තා වගේම උන්වහන්සේ ස්වර්ගයේ ඒ පූජාවේ සඵලත්වය සහ උන්වහන්සේ කළා වූ සේවය නැත්නම් උන්වහන්සේ ආරම්භ කළා වූ ශුද්ධස්ථානයේ ආරම්භ කළා වූ සේවය පිළිගැනීම එල්දරෝ පොතේ හර ලස්සනට අපි ඉගෙන ගත්ත පස්වෙනි පරිච්ඡේදයේ එතන ආත්මයන් සද්දනාව පොළොවට එවුන් ලැබුව බවට ඒකේ සාක්ෂිය හැටියට අපි පෙන්තකෝස්ත දවසේදී ආත්ම සුද්ධාත්ම බලය වැගිරීම අද දවසේදී අපි දකිනවා. මේ කාරණය මොනතරම් අගේද අපූර්වද උන්වහන්සේ ඒ සාක්ෂියත් උන්වහන්සේ අපේ ඇස් ඉදිරියේ දී තිබෙනවා. මොකද කියන්නේ යෝහන්ගේ පොතේ පැහැදිලිව කියනවා. මොකද කියන්නේ මගේ ප්‍රිය දරුවනි මේ කාරණා ලියවන්නේ නුඹලා පව් නොකරන පිරිස නමුත් පව් කළොත් ධර්මිෂ්ඨෝ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ වන මැදහත්කාරී පියාණන් වහන්සේ වෙත අපට සිටිනසේක. මෙන්න අපට ඔබට හම්බෙනවා ක්‍රිස්තුස් වහන්සේගේ මැදහත්කාර සේවය පිළිබඳව ශුද්ධ යෝහන්තුමා කතා කරනවා. හේබ්‍රේ පොතේ 7 වෙනි පරිච්ඡේදයේ 25 වෙනි පදේ ආයෙ කතා කරනවා ශුද්ධ පාවුල්තුමා. එබැවින් උන්වහන්සේ කරනකොටගෙන දෙවියන් වහන්සේ වෙත ළඟා වෙන්න උදෙසා ළඟා වීම මතකනේ මං කිව්වා ඒ ළඟා වීම අපිට අහිමි වුණා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කරනකොටගෙන එතන කියන ළඟා වෙන්න උදෙසා මදහත්කම් කරන පිණිස උන්වහන්සේ නිරතුරුවම ජීවත් වෙනින් ඔවුන් කෙලවර දක්වාම ගලවන්න උන්වහන්සේට පුළුවන්. මොනතරම් අමිල වූ මොනතරම් මිලකල නොහැකි වූ කාරණයක්ද අපේ ගැලුම් කර යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඔබ වෙනුවෙන් මාන්‍යයෙන් කරලා තිබෙන්නේ. රෝම පොතේ 8 වෙනි පරිච්ඡේදයේ 31 සිට 34 දක්වා කියලා බලන්න. එතන පැහැදිලිව කතා කරනවා මම කාලය නිසා මම කියවන්නේ නැහැ. එතන කියනවා මම කියවන්නම් එසේනම් මේ කාරණා ගැන කුමක් කීමද? දෙවියන් වහන්සේ අපේ පක්ෂයට සිටිනසේක නම් අපට විරුද්ධ වන්නේ කවුද? තමන් වහන්සේගේම පුත්‍රයා ඉටු කර නොගෙන අප සියල්ලන් උත්සාහ පාවා දුන්නා වූ තනන් වහන්සේ පුත්‍රයා ඇතුව අනිකුත් සියල්ල අපට නොදෙන්නේ කෙසේද? උන්වහන්සේට තිබුණා වූ ඒ අසහාය වස්තුව පියාණන් වහන්සේ පුත්‍රයන් වහන්සේ ඔබටත් මට දෙනු ලැබුවා.
33 වෙනි පදේ කියනවා දෙවියන් වහන්සේගේ තෝරා ගන්න ලැබුවන්ට වරද තබන්නේ කවුද? ධර්මිෂ්ඨ කරන්නේ දෙවියන් වහන්සේ වරදටපත් කරන්නේ කවුද? මරුණත් ඒ අර මලුන්ගෙන් ලැබුරු ලැබෙත් දෙවියන් වහන්සේගේ දකුණු පැත්තේ සිට අපොදසා මදහත්කම් කරන්නේ කවුද? යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මෙන්න ඔබ වෙනුවෙන් මා වෙනුවෙන් උන්වහන්සේ කරන්නා වූ සේවය ඊටාම පැහැදිලි ලෙස දේව වචනේ උන්වහන්සේ විස්තර කර දී තිබෙනවා. අපි උන්වහන්සේට ඒ ගැන ස්තුතිවන්ත වෙමු. දැන් ගොඩාක් කිතුනවා මම කියවනේ මම පාඩම පටන් ගද්දීම ඔබට පැහැදිලි කරලා දුන්නේ ගොඩාක් ක්‍රිස්තියානි අය කුරුසියේ පූජාව තුළින් නවතිනවා. එතනින් නවතිනවා. ඒක අපි තේරුම් ගන්නට ඕන. උන්වහන්සේගේ කුරුසියේ පූජාව අත්‍යවශ්‍ය වුණා. මොකද පූජාව නැතුව මිනිස්සුෙකුට බෑ පියාණන් වහන්සේත් එක්ක සමගි වෙන්න, පියාණන් වහන්සේත් එක්ක සම්බන්ධ වෙන්න. උන්වහන්සේගේ ජීවිතය පරිපූර්ණ ජීවිතය පිටත මාළු සමාවෙන්න එතන ඒ කඳුරේ ගත කළ යුතු ඒ පරිපූර්ණ ජීවිතය ඊළඟට ඒ මළුවේ තිබුණා වූ ඒ බැටළු පූජාසනේ සංගත කළා වූ ඒ පූජාව අත්‍යවශ්‍ය වුණා මිනිස්යාගේ ගැලවීම සඳහා ඒ ප්‍රතිපාදන ලබා ගන්න පිණිස ඒක ලබා ගන්න පිණිස ඊළඟට ඒ මිනිස්යා පෞකාර මිනිස්යා යන්න එපා මොකද දෙවියන් වහන්සේ ඉන්නේ කොහෙද අතිශුද්ධ ස්ථානේ ඔබ යන්නට ඕන අතිශුද්ධ ස්ථානයේ වෙතට මේ යන ගමන ඔබ උන්වහන්සේගේ දෑත් වලින් අල්ලගෙන ඔබ උන්වහන්සේ මේ අතිශුද්ධ ස්ථානයේ වෙතට යන ගමනදී ඔබ ඉදිරියට තව ගමන් කරන්නට ඕන මොකද පැටළු පූජාසනේ තිබෙන පිටත මාළුවේ ඔබ යන්නට ඕන ශුද්ධ ස්ථානයට ඒ නිසා අපි තේරුම් ගත යුතු කාරණයක් තමයි ඒ වචනේ යොහන් 3:16 මොනවද කියන්නේ මංසා දෙවියන් වහන්සේ සුවකීය ඒකජාතක පුත්‍රයාණන් දෙන තරම් ලෝකයාට ප්‍රේම කළසේක උන්වහන්සේ ලෝකයාටම අවස්ථාව දුන්නා කාවද පියාණන් වහන්සේත් එක්ක සමගි වෙන්න හැබැයි ඊට පස්සේ ලියවෙන පදේ තමයි තාම වැදගත් වෙන්නේ එසේ කලේ උන්වහන්සේ කරේ අදහන්නන් ලෝකයාම ගලවන පිණිස නෙවෙයි චෝරා ගැනීමේ නිදහස ඔබට දුන්නා අදහන්නන් තමයි සදාකාල ජීවනය ලබා ගන්නේ ඒ නිසා මතක තියාගන්න මේ ඇදහිල්ලේ ක්‍රියාවලිය ඉතාමත් වැදගත් මේ ඇදහිීම කියන කාරණේ තේරුම් ගැනීම ඉතාම වැදගත් ඒ නිසා අමතක කරන්නට එපා උන්වහන්සේගේ කුරුසියේ පූජාව ලෝකයා උදෙසා හැබැයි ඒ පූජාව ලබාගත යුත්තේ තනිවම ඔබ ලබාගත යුත්තේ ඔබ ඒ පූජාවේ ප්‍රතිඵල ඒ ආශිර්වාද ඔබ ලබා ගන්නට තනියම ඒක පූජාව කළාය කියලා සියලු දෙනාම උන්වහන්සේ ගලවන්නට යන්නේ නැහැ. උන්වහන්සේ කියන්නේ උන්වහන්සේ කරේ අදා ගන්න සියලු දෙනාම විනාශ නොවේ සදාකාල ජීවනය ලබන පිණිස. ඒකයි මම කිව්වේ. ක්‍රිස්තු පූජාව කරනකොටගෙන උන්වහන්සේ අමාරුම දේ උන්වහන්සේ ඒ ප්‍රධාන කාරණේ උන්වහන්සේ සම්පූර්ණ කළා. දැන් ඔබ යන්න ඕන ක්‍රිස්තු පූජාවෙන් ඔබට මේ අදහිම කියන කාරණයට ඔබ අතු වෙන්න ඕන. ඔබට මතකද උන්වහන්සේ ඒ කුරුසියේ පූජාවේදී උන්වහන්සේ කිව්වා ඉතින් නිමයි කියලා. ඔබ ඒ ඉතින් නිමයි කියලා උන්වහන්සේ මොනවද ඒකෙන් අදහස් කළේ? උන්වහන්සේ අපිට සිද්ධ ලියවිලේ පැහැදිලිව හම්බෙන දෙයක් තමයි උන්වහන්සේ ඒ ආඥාවෙන් ඉල්ලුවා දසාඥාවෙන් නැත්තම් උන්වහන්සේගේ ඒ සුද්ධ දේව ආඥාවෙන් ලින්නා උන්වහන්සේගේ පරිපූර්ණ ජීවිතය උන්වහන්සේ සම්පූර්ණ කළා. ඒ දේ නිම කළා. ඊළඟට ඒ දසාඥාව කඩකිරීමෙන් ඉල්ලුවා වූ ඒ මරණය කුපාපේ කුලිය මරණය උන්වහන්සේ සම්පූර්ණ කරලා උන්වහන්සේ දේ නිම කළා. මතක තියාගන්න මේ කාරණා දෙක සම්පූර්ණ කිරීම නිසා උන්වහන්සේ කුරුසියේ ගහේදී කිව්වා ඉතින් නිමයි. ඒ ඉල්ලු කාරණේ සියල්ල උන්වහන්සේ සම්පූර්ණ කර බව අපිට පැහැදිලිව පේනවා. ඊළඟට ඔබ ගමන් කරන්න ඕන කොහටද? ශුද්ධ ස්ථානයේ වෙතට. ඒ නිසා ඒක ලැබෙන්නේ ඒ ප්‍රතිඵල ඒ ආනිසංස නැත්නම් අපි කියනවා ඒකේ ආශිර්වාද ඔබට ලැබෙන්නේ මොනවා කරනකොටගෙනද? උන්වහන්සේගේ කුරුසියේ පූජාව ඔබ පිළි අරගෙන ඔබ කොහටද යන්න ඕනි? ඔබ කොහටද යන්න ඕනි? ශුද්ධ ස්ථානයේ වෙතට ඇතුල් වෙන්නට ඕන. මොකද පව්කමා කිරීම මේක ක්‍රියාවලියක්. මේක එක දෙයක් නෙවෙයි. ඔබ දන්නවා ඔබගේ අවධානය මම ඊළඟ ස්ලයිඩ් එකට යොමු කරනවා. මොකද ඒක ඊටාම වැදගත්. මොකද පව්කමා කිරීමේ ඒ දේ සම්පූර්ණ වුණේ පූජකයා මොකද කරේ? ඔබ දන්නවා බැටළු ඒ ලෙවිකත පරණ ගිස්මේ කියලා බලන්න. පව්කාර මිනිසයා අවුරුද්දක් වයසති නොකලල් බැටළු පැටවක අරගෙන කොහට දෙන්නේ? ඒ පිටත මළුවට ඇවිල්ලා තමන්ගේ වරද කියා දීලා ඔබට පේනවා බැටළුවා පිට හිස මත අත තබලා ඒ පව් කියා දීලා ඊළඟට මොකද වෙන්න ඕනේ? පව් පවරලා බැටළුවට
තමන්ගේ ඒ ආදේශකේ බැටළු පූජාසනයේ පිට මිය යනවා. එතනින් නවතින්න බෑ. එතනින් අවසන් උනේ නෑ සියල්ල. ඊට පස්සේ ඒ බැටළුවාගේ ලේ කවුද ගන්නෙ? පූජකයා අරගෙන කොහාටද යන්නේ? සුද්ධස්ථානයට ඇතුල් වෙනවා. මම ඒකයි කිව්වේ. මේ සුද්ධ සත්‍යතාවය ඔබ මා තේරුම් ගන්න ඕන. පරණ ගිවිසුම තුළ ඒක තේරුම් ගන්නට අවශ්‍ය කරන සියල්ල උන්වහන්සේ එකතු කරලා තිබෙනවා. ඊළඟට සුද්ධස්ථානයට ඇතුල් වෙනා පූජකයා එතකන් කොහෙද ඉන්නේ? කවුද? පෞකාර මිනිසයා පිටත මළුවේ රැඳී සිටිනවා. ඒ දේ පූජකයා ඇවිල්ලා ඔහුට ස්ථිර කරන සුළු පව් කමාව ස්ථිර කරන තුරු ඔහු ඒ පිටත මළුවේ රැඳී සිටිනවා. ඒ දේවල් පරණ ගිවිසුම අපිට පැහැදිලිව හම්බ වෙනවා. ඊළඟට මොකද කරන්නේ? ඒ පූජකයා ඒ අරගෙන ඒ රුධිරය අරන් ගිහිල්ලා සුද්ධස්ථානයේ සහ අතිශුද්ධස්ථානය අතර වෙන් කළ තිබුණා වූ තිරය මත ඉස්සනු ලබනවා. අපේ සහෝදරය මේක ක්‍රියාවලියක්. මේක ක්‍රියාවලියක්. උන්වහන්සේ මේ සියලු කාරණා උන්වහන්සේ සම්පූර්ණ කළා. උන්වහන්සේ ඒ කඳුරේ කාරණය සම්පූර්ණ කරා. ක්‍රිස්තු පූජාවේ ඒ බැටළු පූජාසනයේ කාරණය සම්පූර්ණ කරා. ඊළඟට උන්වහන්සේ චුදෝ පෞල්තුමා හේබ්‍ර පොතේ කතා කරන ආකාරයට උන්වහන්සේ දිවුරුම් දීලා උන්වහන්සේ ඒ පූජාකම පූජකයා හැටියට උන්වහන්සේ සුද්ධ ස්ථානයේ දැන් කරන්නව සේවය උන්වහන්සේ කරන්නව සේවය චුදෝ පෞල්තුමා ලස්සනට විස්තර කරන නිසා මේක ක්‍රියාවලියක්. මේක එකතන සිටින්න පුළුවන් කාරණයක් නෙවෙයි. එතන පැහැදිලිව හම් වෙනවා දේව නීතිය නැත්තම් දසාඥා පනත ඒ උල්ලංඝනය කිරීම නිසා පෞකාරයා මිය ආයතෝ තිබුණා. නමුත් උන්වහන්සේ ඒ දේ මනුෂ්‍ය පෞකාර මනුෂ්‍යයා ඒ සදාකාල මරණය උරුම කර ගන්නවට නොකැමැතිව මොකද කරේ? ඒ පාපේ ඒ ඉන්දිතිය නැත්තම් බැටළු පැටවාන ලෝකයේ පාපේ දුරු කරන බැටළු පැටවානන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මිනිස්යාගේ පාප උදෙසා මිය ගියා. ඊළඟට මොකද වෙන්නට ඕනේ? ඒ බැටළු ලේලා අරගෙන පූජකයා සුද්ධ ස්ථානයට ඇතුළු වුණා වගේම හේබ්‍ර පොතේ අර ලස්සනට කියනවා ගොන්නුන්ගෙත් වස්සංගත් ලේ කරන කොටගෙන තමන්ගේ ලේ කරන කොටගෙන සුද්ධ ස්ථානයට ක්‍රිස්තුස් වහන්සේ ඇතුළු වුණායි කියන කාරණේ. මේකෙන් අදහස් කරන්න එපා වාජනයක අර එක සහෝදරෙක් වීඩියෝ එකක් කරලා තිබුණා. මොනවද උන්වහන්සේගේ මේ අපි උගන්වනවායි කියලා මේ උන්වහන්සේගේ ලේ වාජනය කරගෙන උන්වහන්සේ ස්වර්ගයට සුද්ධ ස්ථානයට ඇතුළු නැහැ. එහෙම කාරණයක් අපි සඳහන් කරන්නේ. උන්වහන්සේගේ ලේ එකවරක් උන්වහන්සේ පූජා කර ඉවර බව පූජා කළ බව පැහැදිලිව අලුත් ගිවිසුමේ සඳහන් වෙනවා. ඒ නිසා දැන් ඔබට පේනවා ඊස්ටර් සෙනගට ඒ සහතිකය පූජකයා දෙනු ලැබුවා. කොහොමද ඒ තිරය රුධිරය ආවරණය කළා? මොකද මම කිව්වනේ පූජකයා ගිහිල්ලා ඒ තිරයට මොකද කරන්නේ? අපි කියනවා ඉහිණු ලැබුවා. ඒ රුධිරේ ඉහිණු ලැබුවා. මේක දිනපතා මොකද උනේ? දිනපතා සිදු වුණා වූ කාරණයක්. ඊළඟට පූජකයා ඇවිල්ලා ඒ දේ ස්ථිර කරා පෞකාර මනුෂ්‍යයට. ඒ කාරණ කොටගෙනයි පෞකාර මනුෂ්‍යයට ඒ පෞකමාව ඔවුන්ට දිනපතා ලැබුණේ. එහෙම නැතුව බැටළු පූජාසනයෙන් නැවතුනේ නැහැ. එතනින් පෞකාර මනුෂ්‍යයා ඒ පූජකයා කොහටද ඇතුළුනේ? සුද්ධ ස්ථානයේ කළා වූ ඒ මෙහෙය කරන කොටගෙනයි පෞකමා කිරීම සම්පූර්ණ වුණේ. මේක ඔබ මා තේරුම් ගත යුතුමයි. මේක තමයි මේ කාරණේ අද බොහෝ බහුතර ක්‍රිස්තියානි අය තේරුම් අරගෙන නැහැ. මොකද ඒක තේරුම් ගත යුත්තේ අපි පරණ ගිවිසුම තුළින් සහ අලුත් ගිවිසුමේ දී තිබෙනවා මේ ශුද්ධ ආලෝකය තුළින්. ඒ නිසා අපට පේනවා මේක දිනපතා පූජකයා කරනු ලැබුවා. ඊළඟට උත්තම පූජකයා අවුරුද්දට එකවරක් සමගි කිරීමේ මංගල්‍ය දවසේදී මොකද කරේ? ඒ දෛනික සේවය පූජකයා සුද්ධ ස්ථානයට ගිහිලා කළා වූ සේවය දිනපතා සිදු වුණා. වාර්ෂිකව එකවරක් අවුරුද්දට එකවරක් උත්තම පූජකයා දෙවියන් වහන්සේ සුද්ධ ස්ථානයේ පවිත්‍ර කරන ලැබයි ලේ කරන කොටගෙන ඒ තිරය ගඳ ගහන්න නැත්නම් අපවිත්‍ර වෙලා අපවිත්‍ර වෙමින් තිබුණා. ඒ නිසා උත්තම පූජකයා අවුරුද්දට එකවරක් සමය කිරීමේ දවසේදී තිරය ගලවලා අපි දන්නවා අලුත් තිරයක් දෙවියන් වහන්සේත් එක්ක සමගිකම කරනු ලැබුවා. අපේ සහෝදර සහෝදරිය මේ කාරණේ අපි තේරුම් ගත යුතුමයි. ඒ සමය කිරීමේ දවසේදී විශේෂ කළ යුතු විශ්වාසනක කළ යුතු ඒ සියලු දේ උන්වහන්සේ එයාට පැහැදිලි කරලා දුන්නා. ඒ නිසා මේ කාරණේ අපි තේරුම් ගනිමු. දැන් අපි කොහෙද සිටියේ යුත්තේ? සුද්ධ ස්ථානයේ. මොකද උන්වහන්සේ ඒ සුද්ධ ස්ථානයේ සේවය හමාර කරලා උන්වහන්සේ අපිට අනාගත වාක්‍යයේ අපිට හම් වෙනවා දානියෙල් 8 වෙනි පරිච්ඡේදයේ 17 වෙනි පදේ රාදාවල් 2900ක් පසෙන තුලිය එකල සුද්ධ ස්ථානයේ පවිත්‍ර කරනු ලබන්නේ. මේ කාරණේ සිද්ධ වුණා. අපි දන්නවා අනාගත වාක්‍යයට අනුව අපි ගණනේ හරි ලස්සනට අපි ඒ සියල්ල උන්වහන්සේ අපිට එල්දරව් කරලා දී තිබෙනවා.
දානියල්ගේ පොතේ කොයි විදිහටද ගණනය කළ යුත්තේ මේ රාදාවල් 2009 ගණනය කළ යුත්තේ කියන කාරණේ ඒක ඒ අනාගත වාක්‍ය අපි දන්නවා 1844 දී ඒ දේ කාරණේ උන්වහන්සේ සම්පූර්ණ වුණා. උන්වහන්සේ ශුද්ධ ස්ථාන සේවය උන්වහන්සේ හමාර කරලා උන්වහන්සේ කොහටද අති ශුද්ධ ස්ථානයට ඇතුළු වූ ආකාරයේ අනාගත වාක්‍ය සාක්ෂි සහිතව පරණගිසනේ උන්වහන්සේ තබා තිබෙනවා. ඒ නිසා මේවා අපි දැනගෙන ගත යුතුයි. මොකද උන්වහන්සේ කිසි දෙයක් වහලා නැහැ. උන්වහන්සේ කිසි දෙයක් හංගලා නැහැ. උන්වහන්සේගේ ස්වර්ගික සේවය පවා උන්වහන්සේ විවෘතව ඔබටත් මට එළදරව් කර දී තිබෙනවා. හැබැයි මේවා මිනිස්යන්ගෙන් වැසී තිබෙනවා. කිතුණුවන්ගෙන් වැසී තිබෙනවා. වසා තිබෙනවා. සාතන් මොකද මේවා දැනගෙන ඉගෙන ගන්න තමයි ඒ පෞකාර මිනිස්ය නැත්තම් උන්වහන්සේගේ දරුවන් උන්වහන්සේ දැන් කරන්නා වූ සේවයට ළඟා වෙන්නේ. ඒ නිසයි උන්වහන්සේ දැන් කරන්නා වූ සේවයට ආදේශක මිනිසයන්ට දීලා තිබෙන්නේ. ඒ නිසයි මිනිසයන්ට වෙනත් මාර්ගවලින් දෙවියන් වහන්සේව පියාණන් වහන්සේ මුණ ගැසෙන්න සාතන් යොමු කරලා තිබෙන මේ සුද්ධ සත්‍යතාවයේ ඔවුන් නොදන්න කම නිසා. මේ නිසා අපිට උන්වහන්සේ එල්දරව් කර දී තිබෙන නිසා අපි මේ දේවල් ඉගෙන ගනිමු. ඔබට පේනවා අපොස්තලුන්ගේ දේශනා කිරීම මේ කාරණා පැහැදිලිවම සුද්ධ ලිවිල්ලේ අපොස්තලවරු විසින් ලියා තිබෙනවා. ලූක්ගේ පොතේ 24 වෙනි පරිච්ඡේදයේ කියවලා බලන්න 46 සිට 47 දක්වා ක්‍රියාපතේ 2 වෙනි පරිච්ඡේදයේ 38 පැහැදිලිව පේත්‍රස් කරන්නා වූ දේශනාව කුමක්ද කියන්නේ? ඔවුන්ගේ සිත් පහදවා උන්ට කිනිසෙක් මෙසේ ක්‍රිස්තුස් වහන්සේ වද විඳින්නත් මෙන්න පළවෙනි කාරණේ ඊළඟට තුන්වෙනි දා මලවුන්ගෙන් නැගිටින්නත් ඒ කාරණේ උන්වහන්සේ සම්පූර්ණ කළා. ඊළඟට යෙරුසලමේ පටන් සියලු ජාතීන්ට පසුතැවිල්ල සහ පව්කමාව පින්ද දෙවියන් වහන්සේගේ නාමයෙන් ප්‍රකාශ කරනු ලබන්නට ඒ කාරණේ උන්වහන්සේගේ ක්‍රිස්තීය පූජාව නැත්නම් උන්වහන්සේගේ සම්පූර්ණත්වය නැත්නම් ස්වර්ගයේ උන්වහන්සේ කරන්නා වූ සේවය උන්වහන්සේ ඒ පිළිබඳව උන්වහන්සේ සාක්ෂි දී තිබෙනවා. ඊට පස්සේ කියනවා පේත්‍රස්තුමා නැවත කාර්යයක් කතා කරනවා ක්‍රියාපතේ මම හිතන්නේ ඒ බයිබල් පාඩය තමයි අපිට දීලා තිබෙන්නේ. පේත්‍රස් නුඹලා සියල්ලම පස්තෙවල පව්කමාව පිණිස යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් බෞතිස්ම ලබන්න. පිටත මළුවේ තිබුණා වූ ඒ වතුර භාජනයෙන් ඔබ පවිත්‍ර වෙලා ක්‍රිස්තුස් වහන්සේගේ ලේ කරන කොටගෙන ඔබ පවිත්‍ර කරගෙන වතුර භාජනයේ ඔබ පවිත්‍ර ලැබලා ඊළඟට ඔබට ලැබෙනවා මොකද්ද? සුද්ධාත්ම බලය. අන්න උන්වහන්සේ ස්වර්ගීය ඒ සුද්ධ ස්ථානය කරන්නා වූ සේවය ඒ සේවයේ නැත්නම් ඒ ප්‍රතිඵල ඒ ආශිර්වාද ඔබ ලබනවා බෞතිස්මය ලබනවත් එක්ක. මොකද බෞතිස්මය ලබනවත් එක්ක මේ පිටත මළුවේ තිබුණා භාජනයෙන් ඔබ පවිත්‍ර කරගෙන ඔබ කොහටද ඇතුල් වෙන්නේ? සුද්ධ ස්ථානයට ඇතුල් වෙනවා. මතක තියාගන්න ඔබ සුද්ධ ස්ථානයට ඇතුල් වෙනවා අතරේදී ඔබට එතන තිබෙනවා පහන් රුක් සම්ප්‍රහ සුත් සත එතන තිබෙනවා සුද්ධාත්මයන් වහන්සේ. අපි දන්නවා ඒ කාරණේ අපි ඉගෙන ගත්තා. එතකොට එයින් ඔබ බලය ලබනවා. මොකද ඔබ බලය ලබන්න නම් ඔබ සුද්ධ ස්ථානයට ඇතුල් වෙන්න ඕන. මම බයිබල් පාඩ කීපයක් ඉක්මනට ඔබ ඉදිරියේ තබනවා. ක්‍රියාපතේ 5 වෙනි පරිච්ඡේදයේ 31 කතා කරනවා ඉස්රායල්ට පශ්චාත්තාපයත් පව්කමාවත් දෙන අධිපතියෙක්ද ගැලුම්කාරයෙක්ද වන පිණිස දෙවියන් වහන්සේ තමන්ගේ දකුණ තිනින් වහන්සේ උසස් කළසේක. ක්‍රියාපතේ 10 වෙනි පරිච්ඡේදයේ 43 වෙනි පදේ පැහැදිලිව කියනවා උන්වහන්සේ කරේ අදහන සියල්ලන්ට උන්වහන්සේගේ නාමය කරනකොට කියන පව්කමාව ලැබෙන පිණිස බවට සීල අනාගත වක්තෘ උන්වහන්සේ කියන සාක්ෂි දෙයි කීවේ බලන්න. එතකොට උන්වහන්සේ කරේ අදහන ආයත මොනවද ඇදහි යුත්තේ? උන්වහන්සේ දැන් කරන්නා වූ කුර්සියේ පූජාව පළමුව දෙවනුව උන්වහන්සේ දැන් කරන්නා වූ සේවය කෙරෙහි අපේ අවධානය යොමු කරන්න ඕන. පාපයට සමාව දීම සිදුවෙනා වූ ආකාරය ඔබ ඉදිරියේ විශේෂයෙන් මම තවන්ට කැමතියි. මම හිතනවා මේකේ කාරණා පහක් අන්තර්ගත වෙනවා. මම හිතන්නේ මේ කාරණා පහ මම ඊළඟ දවසේ කළොත් හොඳයි. මොකද ඒකට හේතුව මේ ඔබට විශේෂයෙන් මේ පාපයට සමාව ගන්න නැත්නම් පාප කමාව ලැබෙන්නා වූ මේ ක්‍රියාපටිපාටි කාරණා පහක් එතනදී අපිට හම්බ වෙනවා. ඒ නිසා අපි හදිස්සි නොවි මේ කාරණා ඉතාමත් පැහැදිලිව ශුද්ධ ලීවිල තුළින් අවබෝධ කරගනිමු. විශේෂයෙන් මේ සියල්ල උන්වහන්සේ අපිට එල්දරව් කර දී තිබෙනවා. මොකද අපිට දුහන්ට බෑ. මොකද මේ කාරණේ අපි පැහැදිලිව ශුද්ධ ලීවිල තුළින් නිවාඩුව නැත්නම් නිවි හැනහිල්ලේ මේ කාරණා අපි තේරුම් ගන්න නිසා මේ පව්කමාව ලබා ගැනීම මේ පව්පේට සමාව ලැබීම සිදුවෙනා වූ ආකාරය අපි ඊළඟ පාඩමෙන් අපි ඉගෙන ගන්නට යනවා. මොකද ඒක ඉතාම වැදගත් ඔබගේත් මගේත් ගැලවීම පිණිස. මොකද අපිට බෑ කොහෙටද ඒ කුර්සියේ පූජාව ළඟ නතර වෙන්නට. අපි යන්නට ඕන සුද්ධ ස්ථානයට උන්වහන්සේ. මොකද උන්වහන්සේ සුද්ධ ස්ථානයට ඇතුල්ලා තිබෙනවා. ඔබ උන්වහන්සේ මොකද කර තිබෙන්නේ? ඔබ පිටත මළුවේ හිටියේ. ඔබ අරගෙන කොහටද? බැටළු පූජාසනය වෙතට ආවා. එතනින් ඔබට මට
අහිමි වුණු දේ නැත්තම් කල නොහැකි වූ දේ උන්වහන්සේ සම්පූර්ණ කරලා ඔබ වතුරෙන් පවිත්‍ර කරලා ආත්මයන් වහන්සේගෙන් පවිත්‍ර කරලා ඔබ කොහටද ශුද්ධ ස්ථානයට උන්වහන්සේ ඒ සේවයට උන්වහන්සේ රැගෙන ගියා. දැන් උන්වහන්සේ ඉන්නේ අතිශුද්ධ ස්ථානේ. ඒ කාරණාත් අපි ඉදිරියේදී ඉගෙන ගන්නට යනවා. එතකොට මේ දේත් උන්වහන්සේ අපිට කිසි දෙයක් හඟවන්නේ නැතුව උන්වහන්සේ එල්දරව් කර දී තිබෙනවා. ඒ නිසා අපේ සහෝදර සහෝදරිය මේ ශුද්ධ සත්‍යතාවයන් තේරුම් අරගෙන ටිකක් සංකීර්ණයි. නමුත් උන්වහන්සේ ඔබට අද දවසේදී සරලව ඉතාමත් පැහැදිලිව උන්වහන්සේ දන් කරන්නා වූ සේවය උන්වහන්සේ කිසි දෙයක් හංගන්නේ නැතුව සුදු ලීවිල තුල සදාහන් කරා තිබෙන දේ ඔබ ඉදිරිය අද තව දවසේ තබා තිබෙන නිසා දැන් ඔබට යමක් කරන්න තිබෙනවා. උන්වහන්සේ පළමුව ශුද්ධ ස්ථානයේ කළා වූ සේවය දැන් උන්වහන්සේ අතිශුද්ධ ස්ථානයේ කරන්නා වූ සේවය මේ කාරණේදී ඔබට යමක් කරන්න තිබෙන තමයි ඇදහිීම කියන කාරණේ ඔබගේ ජීවිතය තුළ ඔබ සම්පූර්ණ කර ගන්න ඕන. අදහනවා කියන්නේ මේ නාමිකව අදහනවා කියන නෙවෙයි. ඒ ඇදහිීම තුළ කාරණා කීපයක් සම්පූර්ණ වෙන්න ඕන. කාරණා පහක් ඔබගේ ඒ පසුතැවීම පාපයට පව්කමාව ලබා ගැනීමේ ක්‍රමවේදය සම්පූර්ණ වෙන්න ඕන. ඒ කාරණා පහ අපි ඊළඟ දවසේදී අපි ඉගෙන ගන්නට යනවා සවිස්තරාත්මකව. ඒ නිසා උන්වහන්සේ අපිට දී තිබෙනවා මේ ශුද්ධ ආලෝකයේ තේරුම් අරගෙන උන්වහන්සේ දී තිබෙනවා මේ ගැලවීමේ සලස්ම අවබෝධ කරගෙන අපේ ගැලවීම අපි ස්ථිර කරගනිමු. එසේ කරන්ට ඔබට මරත් උන්වහන්සේගේ කරුණාව ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ඔබ සම්ප්‍රජේස පිහිටයි.